සුවපත් වේවා සුවබෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. සුවයබෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. අද ජනවාරි මාසේ 31 වෙනිදා. ඒ පැත්ත බලන මේ පැත්ත බලද්දි මාස ඉවරයිනේ. 2022 අවුරුද්දෙත් එක මාසයක් ඉවරයි අද දවසින්. ඒ පැත්ත බලන මේ පැත්ත බලද්දි දවස ගත වෙනවා කියන්න බෑ. කොතනද වරද තියෙන්නේ? ඒ පැත්ත බලන මේ පැත්ත බලද්දි මාස ගෙවිලා ඉවරයි. සරලව ගත්තොත් වරද තියෙන්නේ ඒ පැත්ත මේ පැත්ත බල බල ඉන්න එකේ. එක පැත්තක් ඉලක්කයක් දිහා බැලුවොත් ඉලක්කයට නාභිගත වුණොත් ආයි ඒ පැත්ත මේ පැත්ත බල බල ඉන්න ඕනේ නැහැ. තව පැය 18ක් තියෙනවා ඊළඟ මාසේ පටන් ගන්න. කල්පනා කරලා බැලුවොත් ඊළඟ මාසෙට හරි ඉලක්කයක් හදාගත්තොත් ඒ පැත්ත මේ පැත්ත බල බල ඉන්න ඕනේ නැහැ. කොහොමත් ඊළඟ මාසේ දවස් අඩුයි. අඩු මාසේ කියලා වැඩ පටන් ගන්නෙ නැතුව ඉන්න අවශ්‍යත් නැහැ. කිං කරිස්සති තාරකා සුදුසු වෙලාව පටන් ගන්න පුළුවන් වෙලාව තමයි. ඒ නිසා පටන් ගනිමු ප්‍රධාන සිරස්වල කියන්න. අද ජනවාරි මාසේ 31 වෙනිදා සඳුදා දවස 2022 අවුරුද්දේ. මේ දවස්වල රෑටත් දාඩිය ගලනවා හරියට වතුර ගලාගෙන යනවා වගේ. එහෙමයි හිතෙන්නේ. ජල විදුලියට වැසි මදි වෙයි. අද ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. අන්තර්මෝසම් බැස්ස ලැබීම මාර්තු දෙවන සතියේ ඇරමුණත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරිවීමට තරම් ප්‍රමාණවත් නැහැ. තද වැසි මැයි අග තමයි ලැබෙන්නේ කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ. ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැක්කේ මේ මාසයේ අවසාන සතියේ බවත් මාර්තු දෙවන සතියේ සිට වැසි ඇතිවත් ජලාශ පිරීමට තරම් ප්‍රමාණවත් වැසි නොලැබෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව නොලැබීමෙන් උත්පාදනය කළ හැකි ජල විදුලි ප්‍රමාණය ඉතා සීමිත විය හැකි බවත් ඒ ඉදිරියේදී විදුලි අර්බුදයකට මුහුණ පෑ හැකි කරුණක් බවත් විදුලි බල අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා අද පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා. දැන් අද කෝච්චිය යද්දි බස් එකේ යද්දි එහෙම නැත්නම් කාර්යාලේ වැඩ කරද්දි මෙහෙම මේ සිරස්වල එහෙම තියාගෙන ඉඳි ඔන්න තවදුරටත් කතා වෙනවා. වැස්සත් නෑනේ කොහොමත් ලයිට් කපන්න වෙයි. ඔහොම කතාවක් එයි. දැන් මේ පුවත වාර්තා කරනවා ජල විදුලියට වැසි මදි වෙයි. ඊළඟට විදුලි බල ආරංචි මාර්ග සඳහන් කරන විදියට ජලාශාශ්‍රිත ප්‍රදේශවලට වැසි නොලැබීමෙන් උත්පාදනය කළ හැකි ජල විදුලි ප්‍රමාණය අඩු වෙනවා කියලා කියනවා. ඔන්න සිද්ධියක් නිර්මාණය වෙමින් යනවා. මතයක් නිර්මාණය වෙමින් යනවා. මෙහෙම මත නිර්මාණය වීම කාටද වාසිදායක වෙන්නේ? අනු කමිටු නිර්දේශ නොතකා පෞද්ගලික බලාගාර 3කින් විදුලිය ගන්න තීරණ. අද උදේජීවක නායක අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. එතකොට ලයිට් කපන්න වෙයි කොහොමත් කපනවා අනිවාර්යයෙන්ම කපනවා. සති දෙකකට විතර කලින් ඉඳලා දැඩි කතා බහක් ඇති වුණා. කොහොම හරි එහෙම විදුලි කප්පාදුවකින් තොරව සමහර වෘත්තීය සංගම් කාණ්ඩ 4කට බෙදලා දවසේ පැය විචාර ප්‍රමාණයක් විදුලිය කපනවා කියලා ඒ ෂෙඩියුල් එක පවා එහෙම නැත්නම් ඒ කාලසටහන් පවා නිකුත් කළා. අපිට තිබිච්ච ප්‍රශ්නේ කොහොමද වෘත්තීය සංගම් වලට එහෙම ජාතික තීරණ ගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. දැන් වැස්ස අඩු වෙයි කියලාත් එක පැත්තකින් වාර්තා කරනවා. ඒ වාර්තා වෙන්නෙත් ඇයි කියලා නිකන් සැක හිතන්නත් පුළුවන්. කොහොමුණත් අරුණ පුවත්පත කියන විදිහට පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මාස 6කට ලබා ගැනීම සඳහා ඇමති මණ්ඩල අනුකම්පිටුව නිර්දේශ කර තිබියදී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගේ කමිටුවක නිර්දේශ මත මෙගාවොට් 170ක විදුලි ධාරිතාවක් වසර 3ක කාලයක් ලබා ගැනීම සඳහා ඇමති මණ්ඩලය අනුමැතිය ලබා ගැනීම සඳහා සූදානමක් තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ කියන්නේ අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළා තියෙන්නේ මාස 3කට ගන්න කියලා. හැබැයි අවුරුදු 3කට ගන්න කියලා යෝජනාවක් තියෙනවලු. දැන් මෙතන එකක් තියෙනවා අර උච්චාවචනයට මිල ලක් නොකර එහෙම ස්ථාවර මිල ගණන් යටතේ ගන්නවද නැද්ද කියන එක වෙනම හොයලා බලන්න ඕනේ. කොමුණත් මේ බලාගාර තුනෙන් පහුගිය 2021 අවුරුද්දේ විදුලිය ලබා ගැනීමට උත්සාහ කළද ඒ අවස්ථාවෙත් ඇමති අනුකමිටුවක් පත් කළා. ඒ උත්සාහය ව්‍යර්ථ වුණා. එහෙම නැත්නම් ඒක සලකා බැලීම සඳහා කටයුතු කළා. මේ බලාගාර තුනෙන් පහුගිය 2021 අවුරුද්දේ විදුලිය ලබා ගැනීමට උත්සාහ කළද ඒ සලකා බැලීම සඳහා ඇමති මණ්ඩල අනුකමිටුවක් පත් කරනවා. 2015 වසරේදී මූලික ගිවිසුම අවසන් වූ මේ බලාගාර සමග නැවත වසර නිර්වසර ගිවිසුම් ගත වීම හේතුවෙන් බලාගාරයේ වටිනාකම මෙන් 3 ගුණයක මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවා ඇති බව විගණන වාර්තාවකිනුත් හෙළි වී තිබෙනවා. විදුලි හිඟයට මුවාවී කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මේ පෞද්ගලික බලාගාර 3 නම් කළ නිලධාරීන්ගේ කමිටුවෙන් අවශ්‍ය නිර්දේශ විදුලි බල අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවායි කියලායි සඳහන් කර සිටින්නේ. ලයිට් කපන්න වෙනවා, ගල් අඟුරු නෑ, තෙල් නෑ. තෙල් ඕන කියලා 13 වෙනිදා තෙල් ඕන කියලා කියන්නේ 11 වෙනිදා. මේ වගේ කතා ගියේ එතකොට
පෞද්ගලික බලාගාර 3කින් විදුලිය ගන්න තීරණ කියන පුවත මෙන්න මේවත් එක්ක දෙක එකට සම්බන්ධ කළ අවස්ථා සම්බන්ධයේ ගලපා බලන්න බුද්ධිමත් කෙනෙක්ට පුළුවන් වෙයි. මෙවර පළමු ශ්‍රේණියට දරුවන්ගේ නම් ඉදිරිපත් කරන්න එළියට දාන්න පළමු ශ්‍රේණියට ගන්න දරුවන්ගේ නම් එළියට දාන්න අධ්‍යාපන ලේකම් විදුහල්පතිට දාන්න චමින්ද සිල්වා වාර්තා කරන්නේ 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කරගෙන සිටින ළමයින්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහත්මයා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. සම්මුඛ පරීක්ෂණ තිබුණා ඉන්ටර්විව්ස් තිබුණා. එතකොට තෝරගත්තද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඉක්මනින්ම නම් ප්‍රසිද්ධියට පත් කරන්න කියලායි ඉල්ලීමක් කර සිටින්නේ. ප්‍රසිද්ධියට පත් වුණා අනුරු කුමාර එනකොටම ජාතික ජනබලවේගයේ ගම්පහ සමරුවට ගල් බිත්තර ප්‍රහාරයක් අද වාර්තා කරන නිත්‍යපුව මනෝජ් පතිරණ 16 දෙනෙක් ඇවිත් 16 දෙනෙකු ඇවිත් දෙදෙනෙක් කල්ලයි ආධාරකරුවෙකුගේ හිසට තුවාල අනුරගේ රතයටත් ගහලා බියගුළු වලින් අපේ දේශපාලනය නතර කරන්න බෑ. පොහොට්ටුවේ හෙන්චයියන්ගේ ක්‍රියාපිළිකුලෙන් හෙලා දකින කළ ජනපිපේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ කියයි කියලා කියනවා. දැන් එකක් තමයි අනුරාධා හේරත් මේ වාර්තා කරන්නේ. ඔන්න මේ අවස්ථාවේදී වාර්තා වෙනවා ජවිපේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ කියලා. එතකොට ගුරු වෘත්තීය සංගම් වල සටන් වලට එළියට ආපු මහින්ද ජයසිංහ මහත්මය පිළිබඳව තමයි ඒ සටහන් කරන්නේ. ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ එහි නායක අනුර කුමාර දිසානායකට ගල් සහ බිත්තර වලින් පහර දුන් දෙදෙනෙකු එම පක්ෂයේ ආධාරකරුවන් විසින් අල්ලාගෙන නිට්ටුඹ පොලිසියට බහර දීලා තිබෙනවා. නිට්ටුඹ පොලිසිය මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා කියලායි සඳහන් කර සිටින්නේ. මතවාදී මේ පහර දුන්නට කමක් නැහැ. මතවාදී මේ විදිහට පහර වැදෙයි. වැරදි මතවාද ඉදිරිපත් කරනවා නම් ගල් වලින් කුණු බිත්තර වලින් ගහන්න ඕනේ නැහැ. මතවාදී මේ පහර දීමක් කරනවා වෙනුවට. ලංකාදීපය ඊළඟට යනවා ගැරන්ඩි එල්ලේ කේදවචයක වාර්තා කරනවා අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලේ විදියට ලුණුගල ප්‍රසන්න පද්මසිර සහ දීතලවයි ඩී.කේ රත්න සහ ඇල්ල ප්‍රසාද් දුක්මල් වාර්තා කරන්නේ අත් අල්ලගෙන 11ක් නාද්දී 8ක් වලට වැටිලා. 5ක් මරුට 3ක් නූලෙන් බේරිලා. මේ කේදවාචකය බණ්ඩාරවල ඇටම්පිටියේ ඉඹුල්වත්ත ප්‍රදේශයේ මිතුරුකුගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගී වීමට පෙරේදා එහි ගිය තරුණ තරුණියන් 11 දෙනෙකු ගැරන්ඩි ඇල්ලේ දියනාවෙල දියවලෙහි දියනාමින් සිටීදී 5 දෙනෙක් මේ විදියට ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ 5 දෙනාගේ ඡායාරූප එක වාර්තා කර සිටිනවා. මේක කේදවාචකයක්. නොදන්නා පළාත්වලට ගිහිල්ලා විනෝද වෙන්න ගියන් පස්සේ වෙන අනතුරු පිළිබඳව තවදුරටත් විස්තර තියෙනවා. පහුගිය පැය 48 ඇතුළත මරණ 27ක් වාර්තා වෙනවා හදිසි අනතුරු වලින්. දියගිලීම් රථවාහන අනතුරු වලින්. එතකොට පැය 48ට මරණ 27ක් වාර්තා වෙනවා. එතකොට බලන්න දවසකට සාමාන්‍ය කියන පැය 24කට මරණ කොච්චරද? මරණ 13මාරක් විතර වගේ. 13.5ක්. ඒක වැඩි කරලා බලන්න 365න්. කොරෝනා වලින් මිය යන ගානද මේ වගේ අනතුරු වලින් හදිසි අනතුරු වලින් මිය යන ගානද වැඩි කියලා ගණන් හදා ගන්න පුළුවන්. දුම්රිය පුරප්පාඩු 7133ක් පුරවා නැහැ කියලා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තා කරනවා. අවශ්‍ය සේවකයන්ගෙන් 3න් 1ක හිඟයක් තියෙනවා. ධනුෂ්ක ගොඩකුඹුරයි වාර්තා කරන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයේ තනතුරු 7133ක් පුරපාඩුව පවතින බව තමයි රජයේ ප්‍රකාශකයෙක් දිනමිනට හෙළි කර තියෙන්නේ. 3න් 1ක් අඩුයි 3න් 2ක් ඉන්නවා. ඉන්න 3න් 2 වැඩ කරනවා නම් වැඩේ ගොඩ. ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල මේවා. ඒ අතරේ පන්සලේ හාමුදුරුවන්ට අවරුම පුදුම පූජාවක් කරපු දායකයන් පිරිසක් පිළිබඳව වාර්තා වෙනවා. ඒවා කියන්න 1948 අද වගේ දවසක ජනවාරි මාසේ 31 වෙනිදා ඒ කාලේ තිබිච්ච ලංකා ගාන්ධාර සභාව තරඟයක් තිබ්බා. ඒ තරඟය තිබුවේ ලංකාවට ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා. තරඟය ආරම්භ වුණා, තරඟයක් පැවැත්වුණා ජාතික ගීය තෝරා ගැනීම සඳහා. හැබැයි මේ තරඟෙන් තෝරගත්තේ ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා කියන ඉලංගසිංහ නොතාරිස්රාලාහමි රචනා කරපු ගීතය කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ ගීතයට සංගීතය සපයපු සංගීතවේදියා මේ තෝරා ගැනීමේ කමිටුව හිටපු නිසා ඒ ගීතය ඉවත් වෙනවා. ඊට පස්සේ කාලෙක තමයි ආනන්ද සමරකෝන් සූරීන් රචනා කරපු මේ ගීතය නමෝ නමෝ මාතා කියන ගීතය මුලින්ම ජාතික ගීය විදියට ප්‍රකාශයට පත් වෙන 1951 විතර. ඊපස්සේ ඒක නැවත වෙනස් වෙනවා ශ්‍රී ලංකා මාතා කියලා. කොහොම හරි අද වගේ දවසක 1948 ගාන්ධාර සභාව තරඟයක් තිබ්බා ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා. අද අපි ගායනා කරන ජාතික ගීය නිර්මාණය කිරීමේ ගෞරවය ආනන්ද සමරකෝන් සූරීන්ට ලැබෙනවා. එකම අවකගේ දරු කළ බැවිනා යමු යමු වී නොපමා. වී නොපමා. නොපමා වී යමු කොහාටද ඉස්සරහට දියුණුවට. අද ඩේලි මිරර් පුවත්පත ඡායාරූප වාර්තාවක් කරනවා. මේ ඡායාරූපය
කුෂාන් පතිරාජ්‍ය තමයි වාර්තා කරන්නේ. කුෂාන් පතිරාජ්‍යගේ කැමරාවට හසු වෙන කුෂාන්ගේ ඇහැට අහුවෙන දර්ශනයක් මේ. බලන්න ඉතාම කදිම රූප රාමුවක්. A 10-year-old boy is marching to the tune of the military band played during the rehearsal of the Independence Day celebration. මේ වෙනකොට ජාතික නිදහස් උත්සවයේ සැමරීම සඳහා වන පෙරහුරු පැවැත්වෙනවා නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කරගෙන. එතකොට මේ කැමරාවට හසු වෙන්නේ අවුරුදු 10ක පුංචි පුතෙක්, සමහරට තමන්ගේ තාත්තත්, සමහරට තමන්ගේ මාමා, සහෝදරයා මේ ගමන යන විදියට මේ මාර්ච් ෆාස්ට් එකේ එහෙම නැත්නම් ඒ පෙළපාලියේ සංගීතයට, පෙළපාලියට පසුබිමින් වෙන සංගීතයට අනුව ඒ විදියටම එය අනුකරණය කරමින් පාද තබන හැටි, පාද තබන අපූර්ව. එතකොට මේ දරුවා, මේ පුංචි පුතා කවුද කියලා පේන්නේ නැහැ. හැබැයි මේ පුංචි පුතා දන්නවා ඇති කවුද කියලා. ඊටාම කදිම කැමරා ඇහැක් පතිරාජයට තියෙනවා කියන එකත් පේනවා. දැන් මේ දරුවා මේ ගමන් කරන්නේ, ගමන් විලාසය අනුකරණය කරන්නේ දේශාභිමානී ගීතයකට. මොකද අභිමානය දැනෙන ගීතනේ මේ වගේ පෙළපාලිවල වාදනය වෙන්නේ. එතකොට දේශ ප්‍රේමයේ වඩවන ගීතයකට අනුව තමයි මේ පාද තබන්නේ. ඊළඟට විනයානුකූල ගමනකට අනුව තමයි එය අනුකරණය කරමින් තමයි පාද තබන්නේ. පෙළපාලියක විනය කොයිතරම් ඉහළින්ම තියෙනවද කියන එක අපි දකිනවා. හමුදා ආචාර්ය පෙළපාලියක තියෙන විනය අපි ඉතාමත්ම හොඳින් දකිනවා. විනය පිළිබඳව සාක්කියක් දෙන්න පුළුවන් නම්, විනය පිළිබඳ නිදසුනක් දෙන්න පුළුවන් නම්, එහෙම හමුදා පෙළපාලියක තියෙන, පොලිස් පෙළපාලියක තියෙන, ආරක්ෂක අංශයේ පෙළපාලියක තියෙන ඒ විනය ඒක හොඳටම සාක්කියක්. එතකොට මෙන්න මේ සාක්කිය අපි ඉදිරිපත් කරනවා අද පත්තරමේන්තුවේ මුල් පිටුවේ ආරම්භයේදීම, අද ඩේලි මිරර් පුවත්පතෙන් අරගෙන. එතකොට මේ දරුවා ගමන් කරන්නේ දේශාභිමානී ගී රිද්මයකට අනුවයි. ඊළඟට විනයානුකූල ගමනකුයි මේ දරුවා අනුකරණය කරන්නේ. අනාගතයේදී දේශප්‍රේමීන් ලෙස ඔබේ උපරිමය රටට දෙන්න කියලා ජනාධිපතිවරයා කරන ප්‍රකාශය මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. Marching towards independence, නිදහස සඳහා ගමන් කිරීම, නිදහස සඳහා ගමන් කිරීම, නිදහස සඳහා ගමන් කිරීම තමයි දරුවගේ ඡායාරූපයෙන් අපි පෙනෙන්නේ. ඒතර දේශප්‍රේමීත්වයේ, විනයගරුකත්වයේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. අනාගතයේදී දේශප්‍රේමීන් ලෙස ඔබේ උපරිමය රටට දෙන්න, ඔබේ අවංකකම නිකලල් වී විනයේ ප්‍රමිතිය වැඩි දියුණු විය යුතුයි කියලා ගුවන් හමුදා නිලධාරීන් අධිකාරි ලබා විශ්‍රාමයේ උළෙලදී ජනාධිපතිතුමා සඳහන් කළා. ඉතිහාසයේ වැඩිම පිරිසක් පිසර ගිය පළමු අවස්ථාව, යුද ජයයට ගුවන් හමුදාව විශේෂ සහායක් දුන්නා කියලා ජනාධිපතිතුමා සඳහන් කරනවා. එතකොට දැන් යුද්ධ ජයග්‍රහණය පිළිබඳව මතක් කරද්දී අද දිනමින පුවත්පතට කීර්ති වර්ණකුළු සූරිය ලිපියක් ලියනවා 26 වසරකට පෙර සිදු වූ කොටුවේ මහ බැංකු බෝම්බය. බොහෝ දෙනෙක්ට අමතක වෙච්ච සිද්ධියක් නැවත මතක් කරනවා. 1996 ජනවාරි මාසයේ 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවට අධිබලති පුපුරන ද්‍රව්‍ය රැගත් ලොරියක් කඩා වැදීමෙන් 100කට අධික පිරිසක් මරුමුණට පත් වූ අතර තවත් 1400ක් පමණ තුවාල ලැබුවා. බෝම්බ ලොරිය පදවාගෙන ආපු රාජ නැමැති බෝම්බකරු එතනම මිය ගිය අතර තවත් දෙදෙනෙක් පැන යද්දී හසු වුණා. මහ බැංකු බෝම්බ පිපිරීමේදී හිල්ටන් හෝටලයේ සිටි විශාල කොකකුගේ බෙල්ල වෙන්වී මරමුවට පත් වුණා. ඒක ඡායාරූපයක් එක්ක වාර්තා කළා. මේ බිහිසුණු පිපිරීම සිදු කළ බෝම්බකරු රාජු එතනම මිය ගිය අතර ඔහුගේ අනුගාමිකයන් වූ සුබ්‍රමණ්‍යම් විග්නේශ්වරන් හෙවත් කිට්ටු ගැන සිවරාම් මර්වෙන්ද්‍රන් රගු පොලිසියට අහු වුණා. මේ දරුණු විපතට ගොදුරු බැංකු නිලධාරීන් රැසක් මරමුවට පත් වූ අතර එකී නිලධාරිනියකගේ දැස් අන්ධ වුණා. මහා බැංකු බෝම්බ පිපිරීමෙන් මහ බැංකුවට සහ සිදු අලාභය රුපියල් මිලියන 1650කට අධිකයි. මේ ප්‍රහාරයේ දෙවැනි වනිය ඇමරිකාවේ ලෝක වෙළඳ සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයට පමණයි කියලා කීර්ති වර්ණකුළු සූරිය මතක් කර දෙනවා. එතකොට ඇමරිකාවේ ලෝක බැංකු ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයට පමණක් දෙවෙනි වන කොටුවේ මහ බැංකු ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාර එල්ලුනේ අද වගේ දවසක 1996 අවුරුදු. මීට වඩා වසර 26කට කලින්. එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ, එවකට ජනාධිපතිවරයා සහ එවකට ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මේ දෙපළගේ කැපවීම මත සහ ත්‍රිවිධ හමුදාව මේ සියලු දෙනාගේ කැපවීම මත, පොලිසිය මේ කැපවීම මත මානුෂ්‍යවාදී අර්ගලය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා කියන එක මතක් කරලා දෙනවා. ඒ මානුෂ්‍යවාදී අර්ගලය එදා ජයග්‍රහණය කළාසේම මේ මොහොතත් රට අභියෝගයට මුහුණ දෙන අවස්ථාවක්. ජනපතිගේ උනන්දුව සහ කැපවීම හමුවේ ත්‍රස්තවාදීය පරදා රට රැකගත්තාසේම මෙදා කොරෝනාව පරදා ජනතාවගේ ජීවිත රැකගත්ත කියලා අමාත්‍ය
කෙහෙලි රඹුක්කල්ල සෞඛ්‍ය අමාත්‍යතුමා කරන ප්‍රකාශය අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ත්‍රස්තවාදී උරුද පරාජය කර රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර දුන් අයුරින් ගෝලීය වෙසෙනේ පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර දීමේ අභියෝගය මේ වන විට ජය ගනිමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කල්ල මහත්මයා සඳහන් කරනවා. මහ බැංකු බෝම්බ ප්‍රහාරය පිළිබඳව මතක් කළාට පස්සේ ඒකේ බිහිසුණු බව මතක උදවිය දන්නවා. පවුල් වල ඥාතීන් මියගිය උදවිය, ඒ වගේම තුවාල ලැබලා ඉන්නේ අන්ධ භාවයට පත්වෙච්ච උදවිය ඒකේ තියෙන වේදනාව දන්නවා. මෙරට කොවිඩ් මර්ධන ඉන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉකුත්දා පැවති ජාතික වැඩසටහනට එක්වමින් තමයි අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. ඒ වගේම එන්නත්කරණයේ ප්‍රමුඛතම විසඳුම විදියට ජනාධිපතිතුමා දුරදක්නා නුවණින් ගත්ත තීරණය නොවන්නට අද මේ මොහොතේ රට වෙනස් තත්වයකට පත් වෙන්න තිබුණා. එදා ඇතමුන් දේශපාලන වේදිකාව මේක අධෛර්ය කිරීමට ගෙන ගිය වැඩපිළිවෙලට ජනාධිපතිතුමා නිහඬව පිළිතුරු ලබා දුන්නා. උදාහරණයක් හැටියට රටවල් ගානේ එන්නත් හිඟමන යනවා, එන්නත් ලක්ෂ 6ක් වසංගතය පාලනය කරන්න මදි, කොරෝනා මර්ධන දිනය හරියට කියන්න බැරි නම් අස්වැල ගෙදර යන්න, එන්නත් කරණය අයාල යනවා. මේ වගේ ප්‍රකාශ කරමින් එන්නත් කරන වැඩපිළිවෙල අධෛර්යමත් කිරීමට විවිධ උපක්‍රම ඒ අයදුවා. නමුත් ජනාධිපතිවරයා නිහඬව ඒ සියල්ල සඳහා නිහඬව හිඳමින් ඉලක්කයකට අනුව වැඩපිළිවෙලකට ගියපු එකේ ප්‍රතිඵල තමයි මේ අද අපි භුක්ති විඳින්නේ කියලා අමාත්‍ය කෙහෙලි රඹුක්කල්ල කියනවා. ඒ වගේම දැන් ඒ කතාව කිව්වම විදේශ පුවත් අතර වාර්තා වෙනවා කැනඩාවේ අගමැති කොරෝනා නිසා එල්ලවෙන තර්ජන, කොරෝනා නිසා කොරෝනා නීති රීති හමුවේ ජනතාවගෙන් විරෝධතා එල්ල වෙන්න පටන් අරගෙන කැනඩා අගමැති හැංගිලා කොරෝනා වලට බියෙන්. අද වාර්තා කරනවා අරුණ පුවත්පතේ තමයි මේ වාර්තාව තියෙන්නේ. සහන් වික්‍රමගේ වාර්තා කරන්නේ යනුව රට තුළ පිහිටවා ඇති තත්ත්වය සහ රට තුළ පවත්නා වූ තත්ත්වය කොවිඩ් සීමාවන් එරෙහිව මතුවන උද්ඝෝෂණ සහ විරෝධතා උත්සන්න වීමත් සමග කැනඩාවේ අගමැති ජස්ටින් ට්‍රූඩෝ සහ ඔහුගේ පවුලේ අය එරට අගනුවර පිහිටි ඔවුන්ගේ නිවසේ සිට රහසිගත ස්ථානයක් වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගත්ත කියලා වාර්තා කර සිටිනවා. එතකොට ඒකයි කෙහෙලි රඹුක්කල්ල මැතිතුමා කියන්නේ තර්ජන ගර්ජනාව උද්ඝෝෂණාව රැලි ආවා. හැබැයි ඒ කරල්ලකටවත් බය නොවි නිහඬව ඉලක්ක සහගත වැඩපිළිවෙලකට ගියා. ඒවට උත්තර දෙන්න ගියේ නැහැ. හැබැයි කැනඩාවේ අගමැති නම් හොයාගන්නත් නැලු. මොකද කොරෝනා නිසා ඇතිවන තර්ජන ගර්ජන නිසා. ඊළඟට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා වාර්තා වෙන බව අරුණ පුවත්පත සඳහන් කරනවා. දෛනිකව වාර්තා වෙන ආසාදිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවල වාර්තා වෙනවා. නාත්තණ්ඩිය පාසල් සිසුවියක් කොවිඩ් නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අද පුවත්පතයි සඳහන් කරන්නේ. හැබැයි රට වහන්න වුණොත් ආයේ මෙහෙම ගිහිල්ලා මාස් පඩි ගන්න අයටත් ගැටලුවක් වේවි. මොකද පහුගිය වතාවේ අපි දැක්කේ මාස් පඩි ගන්න උදවිය ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැති නිසා රට වහන්න ඕනේ මේ වෙලාවේ. එහෙම Facebook කැම්පේන් වලට උදව් කළා. රට වහන්න කියලා කියන්නේ දේශපාලනික අවශ්‍යතාව මත කියන එකත් පැහැදිලි. මේ වගේ කණ්ණාඩි නෙමෙයි පාට කණ්ණාඩි දාගෙන බලාගෙන ඉඳි තමයි රට වහන්න. එතකොට ආර්ථිකය කඩා වැටෙනවා. ඊට පස්සේ උද්ඝෝෂණ පෝලිං කියලා ජනතාව මත ඇති වෙන පීඩනයෙන් වාසි ගන්න පුළුවන්. ඒ නිසා කවුරුව හරි එහෙම රට වහන්න කියන තැනට කටයුතු කරනවා නම් විශේෂයෙන්ම දෛනික ආදායම් ලබන අය විතරක් නෙවෙයි රට වහන්න වුණොත් මේ පාර නම් මාස් පඩි ගන්න අයටත් ගැටලුවක් වේවි කියලා තමයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කියන සුජිත් හේවාජුලිගේ ලංකාදීපයට වාර්තා කරනවා. මේ වාර්තාව කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම නිසා රට ඉදිරියේදී වසා දැමීමට යම් හේයකින් සිදු වුණොත් මාසික වේතන ලබා ගන්නා පුද්ගලයන්ටද ලොකු ගැටලුවක් ඇති විය හැකි බව තමයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වාර්තා කර ප්‍රකාශ කර සිටින්නේ. එතකොට ඒ නිසා ඒක උද්ඝෝෂණ කළා දිනා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොවිඩ් පැතිරීම සීග්‍රෙන් සිද්ධ වෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වෙනවා 82 දෙනෙක්ට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වෙලා කියලා වාර්තා වෙනවා. කතානායක මහින්ද යාපා IDH රෝහලේ ප්‍රතිකාර ලැබෙනවා. ඊළඟට ලසන්ත අලගිය වන්නටත් කොරෝනා කියලා වාර්තා කරනවා. එන්නත ලබා ගැනීම වැදගත්. මොකද අපේ අනාගතය තීරණය කරන්නේ මිත්‍යාව නෙවෙයි එන්නත්කරණය කියලා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහත්මයා පැහැදිලිව සඳහන් කරනවා. අපේ අනාගතය තීරණය කරන්නේ මිත්‍යාව නොවේ එන්නත්කරණය. එන්නත ලබාගත්තේ නැති අය සහ එන්නත ලබා නොගන්නීමට තීරණය කරපු සමහර උදවිය තවමත් එන්නත ලබා ගන්න තීරණය නොකරපු උදවිය අහවලා අරම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, එහෙම කියලා මිත්‍යා මත පතුරනවා. හැබැයි අපේ අනාගතය තීරණය කරන්නේ මිත්‍යාව නොව එන්නත්කරණයයි කියලා ජනමාධ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. මිත්‍යාව අවිද්‍යාව නොවේ එන්නත්කරණයම පමණයි අපේ අනාගතය තීන්දුව කරන්නේ. එයින් පරිබාහිරව ඔබ මොහොතක් හිතන්න මේක පාලනය කරන්න බැරි වෙලා අපිට නැවතත් රට වහන්න වුණොත් මොකද වෙන්නේ? පාසල් වහන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අවුරුදු 1කමාරක් වහපු
පාසල් තවදුරටත් වහන්න වුණොත් මොකද වෙන්නේ? පාසලක් වහනවා කියලා කියන්නේ ඉස්කෝලේ තාප්පයත් එක්ක තියෙන ගේට්ටුව වහන එක විතරක් නෙවෙයි. ඉස්කෝලයක් වහනවා කියලා කියන්නේ ශිෂ්ටාචාරයක් වහනවා කියන එක. ඒ නිසා අපේ අනාගතයේ තීරණය කරන්නේ මිත්‍යාව නෙවෙයි එන්නත් කරන්නේ. එන්නත ලබා ගන්න කියන එක කියන්නේ එන්නත ලබා දීම සඳහා බූස්ටර් එන්නත් සතියක්. එහෙම නැත්නම් බූස්ටර් සතියක් අද සිට ප්‍රකාශයට පත් වී තිබෙන බවත් වරණ පෙරමුණ වාර්තා කරනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අස්සේල ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා ළඟම තියෙන MOH එකට වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහිල්ලා එන්නත ලබා ගන්න පුළුවන්. අද සිට බූස්ටර් සතියක් ක්‍රියාත්මක වෙනවා. මේ බූස්ටර් එක නැත්නම් බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ වෙලා තියෙනවා. බූස්ටර් එන්නත විදිහට ලබා දෙන්නේ ෆයිසර් එන්නත. ෆයිසර් එන්නත ලබා ගන්න ඒ දවස්වල පොර කෑවා දන්න හැමෝටම කිව්වා. හැබැයි දැන් මේ ෆයිසර් එන්නත ලබා දෙනවා. ලබා ගන්න එදා ෆයිසර් එන්නත හොඳ වුණා නම් අද ඒක වරදින්න විදියක් නැහැ. ඒක නරක වෙන්න විදියක් නැහැ. බූස්ටර් එක ගන්න එහෙම නැත්නම් බූස්ටර් එක බූස්ට් කරන්න හමුදාවෙනුත් අලුත් වැඩක් කියලා අද චාමර අමරසූරිය වාර්තා කරනවා. මව්බිම පුවත්පතට යනෝ කොරෝනා මර්ධන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ඉදිරියේදී යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් විශේෂ ජංගම එන්නත් කරන මධ්‍යස්ථාන පිහිටීමේ කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මව්බිමට සඳහන් කර තිබෙනවා. මේ විශේෂ ජංගම බූස්ටර් එන්නත් කරන මධ්‍යස්ථාන ඉදිරියේදී ප්‍රාදේශීය මට්ටමින් ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකායන් හා එක්ව සිදු කර යාමට නියමිත බව තමයි ත්‍රිවිධ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මව්බිමට සඳහන් කළා කියලා අද මව්බිම පුවත්පත වාර්තා කර සිටිනේ. එන්නත් සතියක් ආරම්භ වෙනවා. ඊළඟට ත්‍රිවිධ හමුදාව සූදානම් එන්නත් ජංගම වැඩසටහනක් ආරම්භ කරන්න ළඟට ගිහිල්ලා ප්‍රාදේශීය මට්ටමේ ඉඳලම එන්නත ලබා දෙන්න ෆයිසර් එන්නත ලබා දෙන්නේ ඒ එන්නත විද ගන්න කියන ඉල්ලීම කරනවා. එහෙම නැත්නම් අපේ අනාගතයේ මිත්‍යාවෙන් විසඳන්න ඉඩ දෙන්න එපා කියලායි ජනමාධ්‍ය අමාත්‍යතුමත් සඳහන් කරන්නේ. ඊළඟට මේ එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වය නිසා ශිෂ්‍යත්ව විභාගෙ දිව්වා, ඉස්කෝලේ පටන් ගත්තා. උසස් පෙළත් යන්න ලෑස්ති. කොවිඩ් හැදුණු උසස් පෙළ දරුවන්ට මධ්‍යස්ථාන 29ක් වෙනමම ක්‍රමවේදයක් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අද ක්‍රිෂ්ණා ඩී ඉදිරිසිංහ කොළඹ ඉඳලා වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. ඒ අනුව මධ්‍යස්ථාන 29ක් ක්‍රියාත්මක වෙනවා කොවිඩ් හැදුණු දරුවන්ට කියලා අද දිවෙන පුවත්පත සඳහන් කරනවා. ඊ විතරක් නෙවෙයි මේ අවස්ථාවේදී AL කල් දාන්න උසස් පෙළ විභාගයේ කල් දාන්න කියලා පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා අධිකරණයට. AL කල් දාන්න ඉල්ලූ නාගාගේ පෙත්සම හෙට විභාගයට මේ වෙලාවේ AL කල් දැම්මොත් අවුරුදු ගානකට ආයෙත් යන්න වෙන්නේ නැහැ කියලා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහත්මයා කරන ප්‍රකාශයත් JT සිල්වා වාර්තා කරනවා අද මව්බිම පුවත්පතට. AL කල් දාන්න ඉල්ලූ නාගාගේ පෙත්සම හෙට විභාගයට ගන්නවා. මේ වෙලාවේ AL කල් දැම්මොත් අවුරුදු ගානකට තියන්න වෙන්නේ නැහැ. මේ අවුරුදු ගානකට තියන්න වෙන්නේ නැහැ කියලා විශේෂඥ වෛද්‍යවරු කියනවා. කියන්නේ මේ අභියෝගාත්මක අවස්ථාවේදී අපි කොරෝනා එක්ක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ලෝකේ අනෙකුත් රටවලුත් එහෙම තමන්ගේ දෛනික කටයුතු ආරම්භ කරලා තියෙනවා. දරුවන්ගේ ජීවිතවලින් අවුරුද්දක් අහිමි වෙනවා කියලා කියන්නේ ඒක රටක අනාගතයට කොයිතරම් අහිතකර බලපෑමක් එල්ල කරනවද කියලා නිකන් හිතින් ගණන් හදලා බලන්න. උසස් පෙළ විභාගයේ දිනවල විදුලිය කැපෙන්නේ නැහැ කියලා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. උසස් පෙළ කාලේ ලයිට් කපන්නේ නැහැ. අධ්‍යාපන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාවෙදී විදුලිය කප්පාදුවක් සිදු නොකරන්නයි අදාළ අංශ වලට දැනුම් දීලා තියෙනවා කියලා තමයි අමාත්‍යතුමා සඳහන් කරන්නේ. ප්‍රතිඵල ඉක්මනට ඇමති දිනේෂ් කියයි. මොකද ප්‍රතිඵල එනකන් තමයි බලාගෙන ඉන්නේ. විභාගෙ තිබුවෙන් පස්සේ ප්‍රතිඵල ඕනේ. ඒ ප්‍රතිඵල ඉක්මනින්ම ලැබෙනකන් තමයි බලාගෙන ඉන්න කියලා සඳහන් කරනවා. විදුලිය පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හැම සඳහන් කරනවා විදුලිය කපන්නේ නැහැ. පාසල් උසස් පෙළ විභාගෙ පැවැත්වෙන කාලේ අද සිට කැපිල්ලට තිත කියලා ඔන්න සහනදායි පුවතක් වාර්තා කරනවා අරුණ පුවත්පත. නොරොච්චෝලේ පනගහයි. ඒ නිසා අද සිට කැපිල්ලට තිත අක්ෂිකා ජයවීර වාර්තා කරනවා. ඒ වගේම සපුගස්කන්දර බොරතෙල් සයිප්‍රසින් උදේජී වේකනායකත් වාර්තා කරනවා. අද අරුණ පුවත්පතට මේ වාර්තා දෙකම එක විට පළ කරනවා. මොකද අද පුවත්පත කියනවා කපනවද නැද්ද කියන තීරණය අද කමිටුව අදත් රැස් වෙයි කියලා. ඉන්දික හේවා විතරණයි අද පුවත්පතට වාර්තා කරන්නේ. කපනවද නැද්ද කමිටුව අදත් රැස් වෙයි කියලා කිව්වට අද අරුණ පුවත්පත කියනවා අද සිට කැපිල්ලට තිත. මොකද නොරොච්චෝලේ පනගහයි කියලා නැවත වතාවක් අපි අවධාරණය කරනවා අරුණ පුවත්පතේ තියෙන පුවත. ඒ අනුව කොන්දේසි වලට යටත්ව මුල් අදියරේදී බැරල් 4,50,000ක තොගයක් සයිප්‍රසෙන් මිලදී ගැනීමට බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහත්මයා තීරණය කළා තිබෙනවා. ඒ වගේම ඊට පස්සේ අවශ්‍ය තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින්ම
ආනයනය කිරීමට නියමිතයි. ඒ අනුව සයිප්‍රසයේ සමාගමක් බොරු තෙල් අඩු මිලට ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සූදානම් වෙනවා. එහිදී දින 180ක ණය පාසුකමක් යටතේ ක්‍රෙඩිට් පීරියඩ් එකක් හම්බ වෙනවා. දින 180ක් කියලා කියන්නේ මාස 6ක් විතර වගේ මාස 6ක විතර ණය පහසුකමක් ලැබෙනවා. ඒ බොරු තෙල් ආනයනය කිරීමට නියමිත වෙන්නේ මේ සහන පහසුකම යටතේ. ඒ අනුව සපුගස් කන්දටත් බොරු තෙල් ලැබෙනවා. නොරෙච්චෝල 50යි කියලා වාර්තා කරනවා. නොරෙච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ නිෂ්පාදනය කරන මෙගාවොට් 810ක පූර්ණ විදුලි ධාරිතාවම අද ඉඳලා ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙනවා. එතකොට අද පුවත්පත කතාවක් හදනව කපනවද නැද්ද තීරණය අද ගැනීමට නියමිතයි කියලා. හැබැයි ඒක තව ඉස්සරහට ගිහිල්ලා අරුණ පුවත්පත කියනවා අද සිට කැපිල්ලට තිත මොකද බොහෝ විට ලයිට් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන සිංහලෙම සුද්ධ සිංහලෙම කිව්වා කියන කතාව විදිහටම ලයිට් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන තීන්දුව බොහෝ විට මහජන උපයෝගීතා කොමිෂන සභාවක් ගනීවි. හේතුව තමයි නොරෙච්චෝලෙත් නැවත පණ ගහනවා. ඊළඟට සයිප්‍රසයෙන් තෙල් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් නියමිත බව වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඊළඟට මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. මොකද දැන් ලයිට් කපන්න ඕනේ කියලා නැත්නම් ලයිට් කපන්නම වෙනවා. ඔය කිව්වට කපන්න වෙනවා සමහරවිට. එහෙම ප්‍රකාශ කරපු වෘත්තීය සංගම් හිටියා. පහුගිය සිකුරාදාත් අපි එහෙම පුවත් වාර්තා කළ සිටියා. ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල විදුලි බල වෘත්තීය සමිතිවල සමහර නියෝජිතයන් ඔවුන්ගේ තියෙන දේශපාලන සම්බන්ධතාවක් මොනවද කියලා හෙළිදරව් වුණා. කියන්නේ ලයිට් කපන්නම හැදුවේ විශේෂයෙන්ම උසස් පෙළ තියෙන කාලෙදී ශිෂ්‍යත්වයේ තියෙන වෙලාවෙදී දරුවෝ පාඩම් කරන වෙලාවෙදී ලයිට් කැපුවොත් ඒක ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න හේතුවක් වෙන නිසා තමයි ඒ සියලු සැලසුම් ක්‍රියාත්මක වුණේ කියන එක දැන් මේ වාර්තා වෙන පුවත් පෙළ ගැහැලා බැලුවම පේනවා. ගොඩක් අය එතකොට සූට් මහගෙන ඉන්නවා ඊළඟ ජනාධිපති වෙන්න. සූට් මහගෙන සිහින ජනපති වෙන්න ඉන්න උදවිය ගැන මම දන්නවා. සූට් මහගෙන ජනපති සිහින දකින අයට මම අභියෝග කරනවා ඔය ලොකුවට පම්පෝරි ගැහුවට වැඩ බෑ කියලා. ලොකුවට පම්පෝරි ගැහුවට වැඩ බෑ කියලා මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය දඹුල්ලේ කේ.කේ. ආර්යදාසයි වාර්තා කර සිටින්නේ. අද මව්බිම පුවත්පතට මව්බිම පුවත්පතේ වාර්තා කරන විදියට දේශ සේවයේ මිසක් මගේ ළඟ බොරු කයිවාරු දේශපාලනයේ නැහැ. ඉදිරියේදී Taman අච්චාරු ආණ්ඩු කැඳ ආණ්ඩු පිහිටුවීමට සූදානමක් නැති බවද Taman ඉදිරියේදී නිර්මාණය කරන ලබන්නේ කැඳහැලි අච්චාරු ආණ්ඩු නොව වැඩ කරන ජනතාවාදී ආණ්ඩුවක් බව සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. මම යටතේ ඇමතිකම් ලබනවා කියන එක සුන්දර දෙයක් නෙවෙයි. ඒ තනතුරු ලබා දෙන්නේ රට සවාරියන්න නෙවෙයි. රට පුරා සෑම අස්සක් මුල්ලක් නෑර ගිහිල්ලා මහ ජනතාවට වැඩ කරන්න. ඉදිරියේදී ආරම්භ වන සමගි ජනබලවේගය යටතේදී මේ දක්වා දේශපාලන පරිගැනීමකට ලක් වූ සියලු දෙනාට සාධාරණ ඉෂ්ට කරනවා. දැන් අපි පිරිසිදු ගමනක් යන්නේ. කුණු ඔක්කොම ඉවත් කරලා තියෙන. ඒ නිසා ගමන සුබයි. පහුගිය ජනාධිපතිවරණයට වඩා දැන් අපි පිරිසිදුයි කියලායි සඳහන් කර සිටින්නේ. ඔක්කොම කුණු ඉවත් කළා සජබ යන්නේ පිරිසිදු ගමනක මාධ්‍ය සංදර්ශන තීමින් පම්පෝරි දේශපාලනය කරන අයට වැඩ බෑ කියලා එතුමා සඳහන් කරද්දී කාටද මේ කියන්නේ කියලාත් නිකන් හිතෙනවානේ. එතකොට මම ජනාධිපති වෙනවද කියලා දැම්ම කියන්න බෑ කියලා වත්මන් අභියෝග ජය ගන්න සජබෙට බෑ කියන සිරස්වලින් වාර්තා කරන්නේ චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. එක පැත්තකින් විපක්ෂ නායකතුමා කියනවා ජනාධිපති සූට් ඇඳගෙන ඉන්න අයට අභියෝග කරන්න ලෑස්ති කියලා. හැබැයි අනිත් පැත්තෙන් පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයා කියන්නේ රටේ වත්මන් අර්බුදයට මුහුණ දීමට සමගි ජනබලවේගයේ ප්‍රමාණවත් නැතයි ඔහු සඳහන් කරනවා. හුදු පිල්මාරුවකින් පමණක් රටේ ප්‍රශ්න විසඳා ගන්න බෑ. ඒ සඳහා පුළුල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා කියන්නේ. යම් හේකින් තමා රටේ නායකයා වුණොත් රට ගොඩනැගීමට තමාට හැකි නමුත් තමා ජනාධිපති වෙනවද නැද්ද කියන්න මේක අවස්ථාවක් නෙවෙයි කියලා තමයි ඔහු සත්‍යන්ත පුවත්පතකට සඳහන් කළේ කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මව්බිම් පුවත්පත එතකොට ඒ කතාවේ දෙපැත්තම වාර්තා කරනවා. ඊළඟට දැන් මේක තමයි තත්ත්වය. කියන්නේ විපක්ෂය බලය අල්ලන්න බලාගෙන එහෙම නැත්නම් ඡන්ද වෙනුවෙන් වැඩ කරනවා. ජනාධිපතිතුමා කියන්නේ අපි තීරණ ගන්නේ ඡන්ද බලාගෙන නෙවෙයි. ඒ නිසා සමාජලාවට අප්‍රසාදයට පත්විය හැකි තීන්දුව පවා ගන්නවා. මේ මොහොතේදී අප්‍රසාදයට පත් වුණාට ඒවා අනාගතයේදී අගය කිරීම වලට ලක් කරાવી. අපි මතක් කරන්නේ නිදහස් අධ්‍යාපන පනත ගෙනෙද්දිත් ඒක කන්නංගර මහත්මයා අප්‍රසාදයට පත් කළා. දැන් තමයි ඒක හොඳයි කියලා කියන්නේ. තීන්දුවක් ක්‍රියාත්මක කරද්දී වෙනස් තීන්දුවක් ගනිද්දී හොඳ තීන්දුවක් සමාජයේ ක්‍රියාත්මක කරන පටන් ගනිද්දී එහෙම චෝදනා එල්ල වෙන එක ස්වභාවයක්. හැබැයි
ජනාධිපතිතුමා කියද්දී අපි ඡන්ද බලාගෙන නෙවෙයි වැඩ කරන්නේ තීන්දුව ගන්න කියලා සමහර විපක්ෂයේ ස්වභාවය තමයි ඡන්ද බලාගෙන වැඩ කරන එක. එතකොට අද ලංකාදීපේ වාර්තා කරනවා මේ ලංකාදීප පුවත්පත තමයි අතර ගන්නේ. ලංකාදීප පුවත්පත වාර්තා කරනවා සමගි ජනබලවේගී ගොවි ජන ප්‍රකාශය එළි දක්වනවා රසායනික පොහොර තහනම ඉවතට හිඟයකින් තොරව පොහොර සනාදර මිලකට ලබා දෙනවා කියලායි සඳහන් කරන්නේ. නිමල කොඩිතුවක්කුගේ වාර්තාව යනුව රසායනික පොහොර පලිබෝධනාශක සහ අනිකුත් කෘෂි යෙදවුම් සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කළා. ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් ඉහළ රසායනික පොහොර කිසිදු ආනයනයකින් තොරව ආනයනය කළා කිසිදු හිඟයකින් තොරව සාධාරණ මිලට ලබාදීම ඇතුළු කරුණු 17කින් සමන්විත ගොවි ජන ප්‍රකාශනය පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව්තාවුල්ලේදී එළි දැක්ුණා කියලා කියනවා. ඒ කියන්නේ පරාක්‍රම බාහු රජතුමාගේ පිළිමේ එහෙම නැත්නම් පුලස්සි ඍෂිවරයාගේ පිළිමයක් නිහඬව බලාගෙන ඉන්නේ නැති. මොකද පරාක්‍රම සමුද්‍රයේ කොයිතරම් රසායනික පොහොර එහෙම නැත්නම් කෘමිනාශක දිය වෙච්ච විස සහිත ජලය බැරලෝහ මුසු වෙච්ච ජලය තියෙනවද කියලා ඒ පිළිමයට කතා කරන්න පුළුවන් නම් කතා කරලා කියාවි. සමහර ආචාර්ය මහාචාර්යවරු නම් කියනවා උනාට ඒ වයින් වකුගඩු රෝග හැදෙන්නේ නැහැ රසායනික පොහොර භාවිතයෙන් එහෙම වෙන්නේ නැහැ කියලා විෂය දන්න සමහර ආචාර්ය මහාචාර්යවරු කිව්වා. උනාට අපිට නිකන් හිතන දේ තමයි එහෙම වසක් විසක් නැත්තම් ඇයි පලිබෝධනාශක සම්කිරීමේදී පරිහරණය කිරීමේදී ප්‍රවේශම් වන්න කියලා දැන් නියම නිකුත් කරන්නේ. ඒකයි අපි කියන්නේ සමගි ජනබලවේගයේ සමගි ගොවි ජන ප්‍රකාශනයේ එළි දක්වනවා රසායනික පොහොර ගෙන්නන්න අවසර දෙනවා පොහොර සුලභ කරනවා රසායනික පොහොර සුලභ කරනවා කියලා කියනවා. ඒ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව්තාවුල්ලේ ඉඳලා පිළිමයට කතා කරන්න පුළුවන් නම් ඇත්ත නැත්ත කියා දෙයි. කොහොම වුණත් ගොවීන්ට වන්දි ගෙවීම අත්හරින්නේ නැහැ කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. නෝමන් පලිහොඩවන්නේ වාර්තා කරන්නේ වගාවෙන් ගොවි ජනතාවට සිදු වූ පාඩු වෙනුවෙන් සාධාරණ අන්දමින් වන්දි ගෙවීම ආණ්ඩුව කිසි විටක පැහැර හරින්නේ නැහැ. තමන් ගොවි ජන නායකයෙක් තමන් අපේ පවුලේ උදවිය ගොවි පවුලකින් පැවතෙන්නේ. ඒ නිසා ගොවීන්ට කිසි වෙලාවක අසාධාරණ කරන්නේ නැහැ. ගොවීන්ට යහපත කරන්න ගිහිල්ලා සමහරලාවට කෙටිකාලීනව ගැටලුමක් වෙන්න පුළුවන්. හැබැයි ගොවිය කවදා හරි තේරුම් ගනිවි සත්‍යය මොකද්ද කියලා. ඊළඟට ගෙවුණු පැය 48ට රියානුතුරු සහ දියගිලීම් වලින් මරණ 27ක් වාර්තා වෙනවා. අපි කලින් කිව්වා අද අරුණ පුවත්පතේ මේ පුවත උපුටා ගන්නවා. දැන් වාර්තා කර සිටින්නේ එෆ් අස්ලම් ටී අශෝක් කුමාර් හාලියල ජයලත් දිසානායක බදුල්ලේ ඉඳලා වාර්තා කරනවා. ඒ වගේම ගමන චන්ද්‍රලාල් ගාල් ඉඳලා ඇටම්පිටිය හා අරලගංවිල බූස්ස ප්‍රදේශවල පෙරේදා සිදු දියගිලීම් වලින් තරුණියන් 7 දෙනෙකු ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ වගේම ඊයේ උදෑසන 6 අවසන් වූ පැය 48ක කාලයේදී සිදු රියානුතුරු වලින් පුද්ගලයන් 20 දෙනෙකු මරණයට පත් වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. බුත්තල කල්පිටිය වැලිකඩ සහ සපුගස්කන්ත ප්‍රදේශවලින් තමයි වාර්තා වෙන්නේ. අධිවේගී මාර්ගයේත් එහෙම අනතුරක් වාර්තා වුණා. එකපාරටම ගිනි ජාලාවක් අලුතෙන්ම ගෙනෙමින් තිබූ ලොරිය අධිවේගයේදී තවත් ලොරියක හැපී හිමිකරුයි රියදුරුයි මරට කියලා වාර්තා කරන අලුතෙන්ම අරගෙන කියලා කිව්වට දැන් පාවිච්චි කරපු වාහන නෙමෙයි. ලොරියක් ගන්න ගිහිල්ලා තියෙනවා ඇල්පිටිය ප්‍රදේශයට. ඊට පස්සේ ඒ ලොරිය අරගෙන ආපහුට පදවගෙන එද්දී අධිවේගී මාර්ගයේ තවත් ලොරියක් බැටරි ප්‍රවාහනය කරමින් තිබිච්ච ලොරියක යාන්ත්‍රික දෝෂයක් වෙලා ඒක නතර කරගෙන හදන්න පටන් අරගෙන අර අලුතෙන් අරන් එන ලොරිය මේක ගිහිල්ලා හැප්පිලා එකක් තමයි අර කැඩිච්ච ලොරියේ බැටරි තිබුණා. ඒ වගේම මේ අලුතෙන් අරන් යන ලොරියෙත් තෙල් ගැලුම් කීපයක් තිබුණා කියලා කියනවා. මේ දෙකම නිසා ගින්නක් ඇති වුණා කියලා කියන්නේ. කොහොම වුණත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහත්මයා කියන්නේ අධිවේගී මාර්ගයේදී වාහනයක් යාන්ත්‍රික දෝෂයකට ලක් වුණොත්, ඒ කියන්නේ වාහනේ කැඩුනොත් තමන් ඒ වාහනේ හදන්න යන්න එපා. පොලිසියට හරි අධිවේග මාර්ග නඩත්තු අංශයට කියන්න. ඒ නැතුව මහා අනතුරකට මුලක් වෙනවා. ඒක නිසා තමන් ටයර් මාරු කරන්න, තමන් බොයිල් වෙච්ච එකට වතුර දාලා ඒක රේඩියේටර් එක කූල් කරන්න, ඒ වැඩවලට යන්න එපා. එහෙම වුණොත් සියදිවි නසා ගැනීමක්ම තමයි. අද ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කරන පුවතක් තමයි ඔස්ට්‍රේලියාවේ පදිංචිව හිටපු ශ්‍රී ලාංකිකයෙක් තමන්ගේ ජීවිතය නැති කර ගැනීම, ජීවිතය තොර කර ගැනීමේ පුවත. ඒක එක සිරස්වල වලින් වාර්තා කරලා තිබුණා. හැබැයි මව්බිම් පුවත්පත වාර්තා කරන සිරස්වලය ප්‍රතිඵලදායක සිරස්වලයක්. ඒ කියන්නේ තව කෙනෙක් එහෙම තැනකටපත් නොකරන අන්දමේ සිරස්වලයක් මව්බිම් වාර්තා කරන්නේ. කීර්ති මෙන්ඩි සහ නිපුණි ඒකනායක දිවිනසා ගැනීම විසඳුමක් නොවේ. දරුණු තීරණ ගන්න පෙර සිතා බලන්න ඉන්දිකගේ අවසන් වීඩියෝවෙන් කළ ඉල්ලීම තමයි දිවයින පුවත්පත වාර්තා කර සිටින්නේ.
අපි මේ පුවත වාර්තා කරද්දි දැන් මේ ඡායාරූපයක් තියෙනවානේ. හැබැයි මේ ඡායාරූපේ මේ ඉන්දික හඳුනා නොගන්න පුළුවන්, ඉන්දික හඳුනා ගන්න බැරි වෙන විදියට අපි සංස්කරණය කරද්දී අපේ ග්‍රැෆික් අංශය ඔහුගේ මුහුණ හඳුනා ගන්න බැරි වෙන විදියට සලකුණු කළා. මොකද දරු දෙදෙනා ඝාතනය හරි දෙයක් නෙවෙයි. ඒත් ඉන්දිකට අපහාස කරන්න එපා කියලා ඉන්දිකගේ මිතුරෙකුගේ Facebook සටහනක් තියෙනවා. ඇත්ත මෙහෙම සිද්ධියක් වුණාට පස්සේ එකක් මේ මැරිච්ච පුද්ගලයා ඔහු ගත තීරණය හරි කියන එක නෙවෙයි. මැරිච්ච මිනිස්සයාට නිදහසේ ඉන්න දෙන්නෙත් නැහැ. මෙම සිද්ධියක් වෙච්ච ගමන් අපි බලන්නේ මෙයා කාගේ කවුද? මෙයාගේ අම්මලා තාත්තලා කොහෙද ඉන්නේ? පවුලේ අනිත් අය කවුද? ඒ ඕපදූප ටික තමයි හොයන්නේ. ඒ නිසා අපිත් මේ පුද්ගලයා හඳුනා ගැනීමට බාධා වෙන විදිහට තමයි අපේ ග්‍රැෆික් නිර්මාණය කළේ. දිවිනසා ගැනීම විසඳුමක් නෙවෙයි. ඉන්දික ඒ කියන්නේ සියදිවි හානි කරගත්තා යයි සැක කරන පුද්ගලයාත් කියනවා. මියගිය ඉන්දික ගුණතිලක මීට සති 6කට පෙර තමන් මානසික ආතතියෙන් පෙළෙන බව සහ එයින් මෑත කාලයේ ඇති වූ පීඩා පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. ඒ වගේම ඔහු දරුණු දෙදෙනා සමග මුහුදු වෙරළක සිට හිරු බැස යන ආකාරයේ ස්ථානයක ඡායාරූපයකුත් මුහුණු පොතේ අවසන් වරට පළ කරලා තිබුණා. මෙන්න මේ ඡායාරූපය. ඉර බැස යනවා තාත්තා දරුවෝ දෙන්නගේ අත් දෙක අල්ලන් ඉන්නවා. මේ වීඩියෝට පහලින් ඔහු කියනවා මේ Facebook කී පළ කර ඇති දේවල් ටික කාලයකට කලින් පළ කරුවා. ඒකට මගේ පෞද්ගලික හේතු තියෙනවා. මගේ වෙනසක් දෙන්න නිසා මට ළඟා වුණු අයට මම ස්තුතිවන්ත වෙනවා කියලා කියනවා. දැන් මේ ටික අපි විස්තර කළේ නැත්නම් මේ වෙච්ච ඛේදවාචකයේ දරු දෙදෙනාත් එක්කම ජීවිතේ සමුගන්න ගත තීරණය අගය කිරීමට නෙවෙයි. සියදිවි හානි කරගන්න පුද්ගලයෝ ඒ පිළිබඳ විවිධ සංඥානිකුත් කරනවා. දැන් මේ YouTube එකට දාපු එක, එහෙම නැත්නම් Facebook එකට දාපු වීඩියෝ එක, ඊට කලින් දාපු ඡායාරූප ඒ සඳහා ඉඟි. ඒතර කවුරු හරි සමීපතමයන් ඉන්නවා නම් ඒ වගේ ඉඟි ලබා දෙද්දී අවධානය යොමු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය සමාජ විද්‍යාඥ එමිල් ඩුරුකයිම් මෙහෙම කියන්නේ සමාජයක් මෙහෙම වෙනස් වීමට ලක් වෙද්දී පර්යායයෙන් විද වැටෙද්දී අනෝමීය තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මේ වගේ සියදිවි නසා ගැනීම වල ඇති වෙන්න පුළුවන්. කොරෝනා නිසාත් එහෙම අනෝමීය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සමාජයේ ධර්මතාව වෙනස් වෙලා තියෙනවා. මිනිසුන්ගේ පීඩනය වැඩි වෙලා තියෙනවා. ඒ නිසායි මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ සියදිවි හානි කරගත්තා යයි සැක කරන ඉන්දික කියන්නේත් සියදිවි නසා ගැනීම විසඳුමක් නෙවෙයි කියලා. මව්බිම් පුවත්පතට ඒ සිරස්තලයේ ලියන කීර්ති මෙන්ඩිසා නිපුණි ඒකනායකටත් ස්තුතියි. එහෙම සිරස්තලයක් වාර්තා කළාට. ඊළඟට කෝටිපතියාගේ දරුවා 8 වෙනි මහලින් බිමට වැටි මරණට කියලා වාර්තා කරන දරුවා කෝටිපතියගේද එහෙම නැත්නම් උණහපුලුවගේද කියන එක නෙවෙයි වටින්නේ. දරුවා දරුවෙක් කෝටිපතියාගේ දරුවා 8 වෙනි මහලින් වැටි මරණට කියලා වාර්තා කරනවා. ඊළඟට පහළට වැටිලා තියෙන තවත් දෙයක් ගැන වාර්තා කරනවා. ඒ තමයි මරඳගහමුල සහල් තොගමිල රුපියල් 15කින් බසි දූණගහ වටේපොළ විජේසිරි වාර්තා කරන මරඳගහමුල සහල් වෙළඳ පොලේ සහල් තොගමිල ගණන් පහුගිය සතියට වඩා රුපියල් 15කින් පමණ අඩු වී ඇතැයි එහි සහල් මිලදත්ත සටහන් කරු ටී විජේරත්න ලංකාදීපට කිව්වා කියලා කියනවා. ඒ වගේම එහෙම කිව්වම දැන් සහල් මාෆියාව තවමත් ක්‍රියාත්මකයිද? දැන් ඊයේ ඇමති බන්දුල ගුණවර්ධන පිටකොටුවේ චාරිකාවක් කළා. ඒ චාරිකාවේ ප්‍රතිඵල දිනේශ් රූපසිංහ වාර්තා කරනවා පිළියන්දල ඉඳලා එක පැත්තකින් මරදගහමුල සහල්තුක රුපියල් 15කින් අඩු වෙලා තියෙනවා. හැබැයි ඇමතිවරයා මෙහිදී සඳහන් කරනවා සුපිරි වෙළඳසැල් මගින් සහල් මාෆියාවක් ක්‍රියාත්මක කරනවා. මෙරට සහල් මාෆියාව සුපිරි වෙළඳසැලුත් එක්ක එකතු වෙලා රුපියල් 160 ඉක්මවා සහල් මිලට එහෙම නැත්නම් සහල් මිල කරන්න තීන්දුවක් අරගෙන ඉතුරු එහෙම කූට උපක්‍රමයක නියැලෙමින් ඉන්නවා. ඒ වගේම රුපියල් 300 දක්වා හාල් මිල වැඩි වේවි කියලා සඳහන් කරනවා. මේ වෙළඳසැල් ජාලය මගින් කැකුළු හාල් කිලෝ එකක් රුපියල් 100ට, නාඩු කිලෝ එකක් 105 108යි අතර, පොන්නි සම්බා 115කට මිලද ගන්න පුළුවන් කියලා සඳහන් කර සිටින්නේ. හැබැයි මේ අවස්ථාවේදී කියනවා සහල් වෙළඳුන් නැමැතිවරයාත් එක කියන්නේ මේ වන විට පිටකොටුව තොග වෙළඳ පොලේ කිසිදු සහල් හිඟයක් නැහැ. ජනතාවට ඕනම ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හැබැයි සතොස්ස වෙළඳසැල් ජාලය මගින් නාඩු කිලෝ එකක් රුපියල් 105යි, ඊළඟට සහල් සම්බහාල් කිලෝ එකක් රුපියල් 128යි මේ මිලට ලබා ගන්න පුළුවන්. සුපිරි වෙළඳසැල් මාෆියාව පරද්දන්න සතොසෙන් බඩු ගන්න එන්න කියන ඉල්ලීම කියනවා. නාඩු 105යි, සම්බා 128යි සතොසේ. සුපිරි වෙළඳසැල් සහ මෝල් හිමියන් එකතු වෙලා මාෆියාවක් ක්‍රියාත්මක කරනවා. හාල් මිල 300 නදන් ගන්න තමයි හදන්නේ කියලායි කියන්නේ. ඩොලර් හේනිය නිසා සිමෙන්ති ආනයනයෙන් සමාගම් 35ක් ඉවත් වෙලා තියෙනවා කියලා වාර්තා කරනවා. ආණ්ඩුවට IMF එකට යන සහ දී යුතුයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශයත් අද වාර්තා කරනවා අද ජාතික පුවත් අතරේ. ඊළඟට IMF එක ගැන කිව්වන් පස්සේ ජාත්‍යන්තර පුවත් පිළිබඳව වාර්තා කරන්න පුළුවන්. රුසියාවේදී
මොකද වෙන්නේ? පෙබරවාරියේදී රුසියානු හමුදා ආක්‍රමණය කරාවිද යුක්‍රේනය චතුර පමණුවයි අද මේ විශ්ලේෂණාත්මක ලිපිය ලියන්නේ. පෙබරවාරි මාසෙ වෙද්දී රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කරාවිද? යුක්‍රේන අර්බුදය ගැන චීනය නිහඬයි. ඇත්තෙන්ම චීනයේ ඉන්න රුසියා පැත්තේ බව රහසක් නෙවෙයි. ලබන 4 වෙනිදා රුසියානු ජනාධිපති චීනය බලා යනවා. චීන ඍතු ඔලිම්පික් වල විවෘත කිරීම සඳහා බීජිං බලා යන ලෝක නායකයන් අතරට ව්ලාඩිමිර් පුටිනුත් ඉන්නවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් සහ මධ්‍යම ආසියාවේ ජනාධිපතිවරු 5 දෙනෙක් මේ අතර ඉන්නවා කියලා චීනය කියනවා. එතකොට මේ කතාවෙන් පස්සේ තීන්දුවක් ගනීවිද? පෙබරවාරි මාසයේදී රුසියානු හමුදාව ආක්‍රමණය කරයිද යුක්‍රේනය කියන ප්‍රශ්නය චතුර පමුණුවන් නගනවා. එහෙම කිව්වම අරුම පුදුම අභ්‍යවකාශ වස්තුවක් හඳුනාගත්තා කියලා ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කියනවා. ශීරපතේ සැරසරන භයංකාර කැරකෙන වස්තුවක් තියෙනවා. ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් අවධාරණය කර සිටින්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විසින් අනාවරණ කරගෙන තිබෙන මේ වස්තුව මගින් සෑම මිනිත්තු 18කටම වරක් 1 මිනිත්තුවක් ආලෝකය නිකුත් කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. හැම මිනිත්තු 18කටම වරක් 1 මිනිත්තුවක් ආලෝකය නිකුත් කරනවා කියලායි සඳහන් කරන්නේ. ඊළඟට ඒ අරුම පුදුම වස්තු ගැන කිව්වයින් පස්සේ අද අරුණ පුවත්පතේ වාර්තා වෙන තව පුවතක් තියෙනවා. ඒ තමයි මේ අරුම පුදුම වස්තුවක් අඳුනගෙන තියෙනවා. එහෙම නැත්නම් පන්සලේ හාමුදුරුවෝ ගිහි ඇඳුමින් යන අවස්ථාවක අල්ලලා පොලිසියට බාර දීමේ පින්කමක් පිළිබඳව අද අරුණ පුවත්පත වාර්තා කරනවා. එහෙම පින්කමක් කරපු සිද්ධිය වාර්තා කරන්නේ නුගේගොඩ ප්‍රදේශයෙන් හිමිනම ගිහිවෙස් කියන කාන්තාවක් සමග යද්දී අල්ලලා තියෙන අලුබෝමුල්ල ප්‍රදේශයේදී තමයි අලුබෝමුල්ල පොලිසියට තමයි මේ බාර දුන්නා කියලා කියන්නේ. අද ජාතික පුවත්පත් අතර මේ වාර්තා කරනවා. ඉන්නකො හොයාගන්නකම් ඒ අනුව මේ චීවරධාරියා මේ විදිහට කාන්තාවක් එක්ක සම්බන්ධයක් පැවැත්වුවලු. ඊළඟට දරුවෝ 3 දෙනෙක් මේ කාන්තාවගේ දරුවෝ 3 දෙනෙක් මහාන කළා කියලාත් සඳහන් වෙනවා. කොහොම හරි මේක ආරංචි වෙලා තියෙනවා. අන්තිමේදී ගිහිවෙස් අරගෙන මේ විදිහට ගමන් කරද්දී වාහනයෙන් එක්කම අල්ලගෙන පොලිසියට බාර දුන්නා කියලා ඒ දානමය පින්කම කළා කියලා කියනවා. ඊළඟට දානමය පින්කම් ගැන කිව්වයින් පස්සේ රටට hina නොවි අපි අර්බුදයේ විසඳගමු කියලා කර්මාන්ත ඇමති විමල් වීරවංශ කරන ප්‍රකාශය වාර්තා කරනවා. බංග්ලාදේශිනුත් ණය ගත්තනේ කියලා අපි රටට hina වෙන එක නෙවෙයි වැඩේ. මොකද බංග්ලාදේශය එහෙම එක පැත්තකින් ආර්ථිකය වුන් දියුණු කරගත්තේ ලංකාවේ තිබිච්ච ඇඟලුම් කර්මාන්ත ශාලා ආදිය බංග්ලාදේශයට ගියා. ඒ බංග්ලාදේශයට යන්න හේතුවක් තමයි ඔවුන්ගේ ලාභ ශ්‍රමය. දැන් සමහරු අවමාන කරනවා බංග්ලාදේශිනුත් අපි ණය ගත්තනේ කියලා. හැබැයි ඔවුන් නොදන්න කාරණයක් ඔවුන් මතු නොකරන කාරණයක් තියෙනවා. අපේ රටට පැමිණ තිබූ ඇතම් ඇඟලුම් සමාගම් බංග්ලාදේශයට ගියාට ළමාශ්‍රමයේ සූරාකන ගන්න ළමාශ්‍රමයේ සූරාකෑම් බංග්ලාදේශයේ තියෙනවා. ඊළඟට බංග්ලාදේශයේ වැඩට එන එක්කෙනා ළමයෙක්ද නැද්ද කියලා හොයාගන්න විදියක් නැහැ. මොකද ඔවුන්ට උපැන්න සහතිකයක් නැහැ. ලෝකේ බොහෝ රටවල් වල සමාජයේ බාර නොගන්නා රැකියා තමයි බංග්ලාදේශයේ වැඩිපුර තියෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් මේ කොට ආර්ථික වශයෙන් යම් ලාභදායී තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක සමාජ ලාභයක් නෙවෙයි. හැබැයි සංවර්ධනයක් නෙවෙයි. ඒ නිසා අපේ මානව සම්පත රටේ විදේශ විනිමය අර්බුදයට හොඳ විසඳුමක්. දැන් බංග්ලාදේශයෙන් අපිට ණය ගන්න උනේ එක පැත්තකින් ඔය කිව්වාගේ ලාභ ශ්‍රමය, එහෙම නැත්නම් බාල ශ්‍රමය, බාල සහ ලාභ ශ්‍රමය. අනික පැත්තෙන් ගත්තාම අපේ දරුවෝ විශාල ප්‍රමාණයක් විදේශ අධ්‍යාපනය ලබන්න බංග්ලාදේශ විශ්වවිද්‍යාල වලට යනවා. වෛද්‍ය උපාධිය ගන්න, විවිධ උපාධි ගන්න. ඇයි? මෙහි විශ්වවිද්‍යාල නිදහස් අධ්‍යාපනය කියලා සටන් කරන පිරිස් නිසා හැමදාම වහලා. එතකොට රජයේ විශ්වවිද්‍යාලවලට යවන්නේ කොහොම හරි ණයට අරගෙන හරි තියෙන දෙයක් විකුණලා හරි දෙමව්පියෝ කරන්නේ බංග්ලාදේශ වගේ රටවල් වලට යවන එක. අන්තිමේදී ඒ රටවල් පොහොසත් වෙනවා, අපි දුප්පත් වෙනවා, අපිට ඒගොල්ලොන්ගෙනුත් ණය ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනය කියන එකට දෙන අර්ථකථනය ගැන නැවත වතාවක් හිතා බලන්න වෙනවා. එහෙම කියද්දි අද අරුණ පුවත්පත තවදුරටත් ප්‍රකාශයක් සටහන් කරනවා. ඒ තමයි මේ විශේෂවේදී උපාධි ඉංග්‍රීසියෙන් පැවැත්වීම ජාතික භාෂාවට බරපතල තර්ජනයක් කියලා අමති වාසුදේව නානායක්කාර මහත්මයා කරන ප්‍රකාශය. අමාත්‍යවරයාගේ විෂය ජල සම්පාදන විෂය. හැබැයි කලින් ජාතික රාජ්‍ය භාෂා එහෙම නැත්නම් ජාතික භාෂා අමාත්‍යංශයත් බාරව හිටිය නිසා වෙන්න ඕනේ මේ උත්සවයට ආරාධනා කරන්න. මොකද පොතක් එළි දැක්වීමේ උත්සවයක් ආචාර්ය ඊ.එම්. රත්නපාල විසින් රචිත සිංහල බස් විමසුම කියන පොත එළි දැක්වීමේ උත්සවයේදී තමයි කියන්නේ. වර්තමානයේ බොහෝ උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වී ඇති බවත් විශේෂවේදී උපාධිය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමෙන් රටේ අනන්‍යතාව ආරක්ෂා කරන ජාතික භාෂාවට
බරපතල තර්ජනයක් බවත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කරනවා. හැබැයි අමිතුමා කියනවා ජාත්‍යන්තරයට පිවිසෙන්නට ඉංග්‍රීසි භාෂාව ඕනේ. ඒක අපි අනිවාර්යෙන් පිළිගන්නේ. උනත් ජාතික භාෂාවට තර්ජනයක් වෙන්න බෑ කියලා. ඒක ඇත්ත. හැබැයි මේ විදියට මේ කියන විදියට මේ විශේෂවේදී උපාධි එහෙම නැත්නම් පශ්චාත් උපාධි හැදෑරීම ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න තීරණය කරනවා නම් ඒවට අකුල් හෙලීමත් නොකළ යුත්තක්. මොකද දැනුම බොහෝ විට මේ විදිහට තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා අපි සිංහල භාෂාවෙන් විතරක් දැනුම හොයාගෙන යන්න ගියොත් සෑහෙන සීමා තියෙනවා. ඒ නිසා 1833 කෝල්බ්‍රුක් කොමිසම රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව බවට පත් කළාට පස්සේ ඇතිවෙච්ච ගැටලු ටික විසඳන්න 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කරන එක ඒ තීන්දුව පිළිබඳ විවිධ විවේචන තියෙන්න පුළුවන්. හැබැයි මේ මොහොතේදී අපි සිංහල භාෂාව මාතෘ භාෂාව විදිහට මව් භාෂාව විදිහට සිංහල දෙමළ ආදී භාෂාවන්ට තියෙන තැන ඒ ආකාරයෙන්ම රැකගනිමින් දැනුම ලබා ගැනීම කියන කාරණාවේදී ඉංග්‍රීසි භාෂාව සඳහා වැඩි ඉඩක් ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය වීම අපි නම් හිතන්නේ නිදහස් අධ්‍යාපනයේ දිනා ගැනීමේ සටනෙම එක පියවරක් කියලා. එහෙම නැතුව ඒ සඳහා තියෙන පියවර එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න තියෙන අවස්ථා අවහිර කිරීම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමක් නෙවෙයි. නිදහස් අධ්‍යාපනය තියෙන ඉඩකඩ සීමා කිරීමක් කියලා හිතන්නේ. කොහොමවත් අමාත්‍යවරයා එහෙම අදහසක් කිව්වේ නැහැ කියන එක පැහැදිලිව අර දෙවෙනි ටික කතාවෙන් තියෙනවා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන සමහර උදවිය මොනවද කරන්නේ? නිදහස් අධ්‍යාපනය කියලා කියන උදවිය තමයි විශ්වවිද්‍යාල වහන් ඉන්නේ, ඊළඟට පාසල් වහන් ඉන්නේ, පුංචි කාරණේටත් උද්ඝෝෂණ කරන්නේ, අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච ගැටලු වලට එකපාරටම ඉස්කෝල වහලා උද්ඝෝෂණ කරන්නේ ඒ අය. එතන තියෙන වාදය මොකක් වුණත් ඒවා ස්ටාලින් වාදයේද එහෙම නැත්නම් කමියුනිස්ට් වාදයේද මාක්ස් වාදයේද දන්නේ නැහැ. මේ තමයි මානවවාදය. කුකුලෑවේ කැකුළු වලට ශිල්ප දෙන්න ගුරුවරු කුකුලා අරන්න ගෙදරට. MSM කරුණාරත්න අනුරාධපුර සංචාරක වාර්තාකරුවෝ වාර්තා කරන්නේ මේ මිහින්තලේ සහ සීප්පුකුලම් පසු කරන විට හමුවන මැකිච්චාව මංහන්දියෙන් වමට හැරලා කිලෝමීටර් 3ක් පමණ ගිය තැන හමුවන කුකුලෑව පාරම්පරික ගම්මානයේ තත්ත්වය. තවමත් සරල ජීවිකාවක් ගෙන යන මේ ගම්මාන ජීවත් වෙන හේන් ගොවිතැන් කරනුයින් එහෙම නැත්නම් කුලී වැඩ කරමින් එදා වේල හරි හම්බ කරගන්න දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් තමයි මෙහෙම වැඩ කරන්නේ. මේ පාසල අනුරාධපුරේ දීඝාභය විද්‍යාලය කැකුලෑව සිප්පුකුලම කැකුලෑවේ කැකුළු වලට ශිල්ප දෙන්න ගුරුවරු කුකුල අරගෙනම ගෙදරට එනවා. රෑ වුණාම විදුහල්පතිගේ මෝටර් සයිකලෙන් දරුවන් ගෙදරට ඇරලනවා. පාසල් වෙලාවෙන් සහ නිවාඩු දවස්වලත් පාසල් වෙලාවෙන් පස්සේ සහ නිවාඩු දවස්වලත් මේ විදිහට දරුවන්ට උගන්වනවා. අපි හිතුවේ මේවා තියෙන්නේ ගුරු ගීතේ විතරයි කියලා, චිංගිස් අයිත්මාත්‍රෝගේ කතාවල විතරයි කියලා, නැත්නම් ටෙලිනාට්‍යවල විතරයි කියලා නෑ. කුකුලෑවේ දරුවන්ට කුකුලෑවේ කැකුළු වලට කුකුල අතේ අරන් ඇවිල්ලා උගන්වන ගුරු දෙවිවරු සාදු කියලා වඳින්න පුළුවන් ගුරු දෙවිවරු ඉන්නවා. ඒතන තියෙන්නේ අර කියපු වාදයක් නෙවෙයි, මානවවාදය. සිලිං බිලිං කූරු අලලු පාට හතේ මාල පබලු අරුමෝසම් ගෙනාවට ඒවට අතදිග නැති දරුවෝ ඉන්නවා කුකුලෑ වගේ ගම්වල. ඒ පුවතත් එක්ක මතක් වෙන්නේ ඒ ගීතය. ඒ කටහඬේ අනන්‍යතාව නීලාටම පමණයි මේ අසහාය ගායිකාවගේ ගීත සංරක්ෂණය කරන්න කියන ඉල්ලීම ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ අවමගුල් උළෙලේදී විශාරදාචාර්ය නන්දාමාලනී ඉල්ලනවා. ඇයට තිබුණ රසිකයන් වශී කරන හරි අමුතු කටහඬක්. ඇය අභියෝග ජයගත්ත ජීවිතයේ ජයගත්ත ගැහැණියක්. නීලා ශාස්ත්‍රීය වගේම ජන සංගීත ඒ වගේම බටහිර ශෛලිය ගැන ඉතාම හොඳින් අවබෝධ කරගෙන ඒ සියලු ශෛලීන් වලින් ගීත ගායනා කරපු ගායිකාවක්. ඇයට තිබුණු විශේෂ හැකියාව තමයි ඇය කිසිම විටක ගීත ගායනයේදී කොලයක වචන බැලුවේ නැහැ. එම ගීතේ මතකයෙන් ගායනා කළේ. ඒ කටහඬේ අනන්‍යතාව නීලාටම පමණයි. වෙන එකකුගේ ඡායාවක්වත් ඒ හඬේ නැහැ කියලා ආචාර්ය නන්දාමාලනිය කියනවා. හැබැයි ආයේ ඒ රූපකාය අපට දක්නට නැහැ. රූපං ජීරති මච්චානං නාම ගොච්චන්න ජීරති කියලා කියන්නේ. හැබැයි නීලාගේ නාමය මැකිය නොහැකි කියන කාරණාවයි ආචාර්ය නන්දාමාලනියත් සඳහන් කරේ. පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක් වලකින් මෙහාට බැහැලා බන්දුලමැතුමා විත් කියනවා හාල් ගිනිගණන් කියන්නේ අමූලික බොරුවක්. හසන්ත විජේනායකයි මේ කතාව කියන්නේ. හාල් ගිනිගණන් කියන්නේ සම්පූර්ණ බොරුවක්.
අංජනගේ කාටුන් එක තෝරගන්නවා ආණ්ඩුවට තව අවුරුදු 2ක් දෙන්න ඕන කියන එකට විපක්ෂ විරුද්ධයි සර්. ඉතින් විපක්ෂයටත් අවුරුදු 2ක් දෙනවනේ බං. ඇයි ආණ්ඩුවට අවුරුදු 2ක් විතරක් නෙවෙයි විපක්ෂයටත් දෙනවා අවුරුදු 2ක්. හසන්ත විජේනායකගේ හුරා පොකට් කාටුන් එක අරුණ පුවත්පතින් තෝරගන්නේ IMF එකත් එක්ක සාකච්ඡා කරන්න යනවලු. අපේ කොන්දේසි වලට එකඟ වෙන්න IMF කට වෙලා තියෙන දැන් සර්. එහෙමද වෙලා තියෙන්නේ. චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් අද දෙවෙනි පුවත්පතෙන් තෝරගන්නේ ගෑස් නෑ දර කපන්නත් එපාලු පරිසරයට හානි වෙනවලු. ඔවුන් දැන් විදුලියෙන් ආහාර පිසින්නත් එපාලු. අමුවෙන්ද කන්න කියන්නේ එතකොට. අවවාදය විතරක් නෙවෙයි ආදර්ශයකුත් දීලා පෙන්වුවේ අමු මාළු කාලා MD වීරරත්නගේ මරසීපාල පොකට් කාටුන් එක. පාලිතරංගේ බණ්ඩාර කියනවා වාමාංශික ආණ්ඩු බලයට આવොත් ජනතාව දුක් විඳින්න වෙන එක සාමාන්‍ය දෙයක්ලු. ජනතාව දුක් විඳිනවලු. හරි. එතකොට අනිත් අයවම සැපද? දවසේ පද 4. විදුලා බේනායකයි පබදින්නේ ආණ්ඩුවට බැරි නම් රටගෙන යෑම ගම්මන් පිළ කියයි ගන්නම් වගකීම හේවා කතන්දර පමණකි හැමදාම විපක්ෂයට සැලසුමකුත් නැහැ තාම. අකුල ගත්තා. ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.